දනගසන්න. දේව පුතා මෙලොවට එවලා ගවුරුවක තැබුවේ අහරක් වන්නට ලෝසව් සතරට දිව්‍ය සත් ප්‍රසාදයේ විරනිමිත්තක් ලෙසේ දැමි දනන්නට ආශිර්වාදයක් වනසේ දේව පුතා මෙලොවට එවුවේ මනුලොව දෙව්ලොව එක්සේ සත් කර මිනිස් කමට නව අරුතක් දෙන්නට මනුලොව දෙව්ලොව එක්සේ සත්කර මිනිස් කමට නව අරුතක් දෙන්නට බැහැපත් වී ගව හලක උපතකට දෙවි සමීදුන් බැහැපත් වූසේක දෙවි සමිඳුන් බැහැපත් වූසේක වෙනස් වෙන්න බැරි නම් අප හිස් කර බෙදා ගන්න බැරි නම් අප ජීවිත වෙනස් වෙන්න බැරි නම් අප ඉස්තර බෙදා ගන්න බැරි නම් අප ජීවිත සමිදූපතකට ඇත්දෝ ඉඩකඩ අප හදවත් ඇතුලේ අසමු අපි අපින්ම අප හදවත් ඇතුලේ අසමු අපි අපින්ම දේව පුතා මෙලොවට එවලා කවුරුවක තැබුවේ අහරක් වන්නට ලෝසව් සතරට දිව්‍ය සත් ප්‍රසාදයේ විරනිමිත්තක් ලෙසේ දැමි දනන්නට ආශිර්වාදයක් වනසේ දේව පුතා මෙලොවට එවුවේ Praise the Lord. Praise the Praise Lord. the Lord. Praise 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 the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. වේවා. මහිමය වේවා. මහිමය වේවා. නැගිට සිටින්න. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද දවසේදී ස්වාමීන් වහන්සේට මෙසේ ස්තුති කියනවා ප්‍රශංසා කරනවා ලැබුණා වර ප්‍රසාදවලට දිව්‍ය වෛද්‍යවරයාණනි මගේ කුඩා බිලිඳු දරුවා බොහොම අසරණ වෙලා සිටි මොහොතේ පියතුමා හමුවේ දුරකථනයෙන් යාඥා කළා. ඉන්පසු අප නොසිතූ ලෙස දරුවාට සුවය ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ඒ සමගම ආදර ජේසනි මගේ ඇදවැටි තිබූ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ලැබුණු නිසා ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ඒ වගේම ආදර ජේසනි මගේ විකුණා ගැනීමට නොහැකිව තිබුණු ඉඩම නොසිතු ලෙස මා පියතුමා හමුවේ යාඥා කළයින් පසුව එම ඉඩම විකුණා ගැනීමට ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඒ සමගම
ගිය බදාදා දිනේදීත් බොහෝ අය ඇවිල්ලා ස්වාමීන් වහන්සේට ස්තුති කළා, ප්‍රශංසා කළා. මන්ද එතන විශේෂ ස්තුතියක් තියෙනවා කරන්නට. ඒ තමයි එක මවක් පැමිණියා. ඇයගේ වසර 8ක සිට කොන්දේ ලොකු අසනීප තත්ත්වයක් තිබුණා. ඉතින් මම සුදු කුරුසේ තියලා ඇයට යාඥා කළා. දැන් සිකුරාදා 4කට වගේ ඉහෙට තමයි පැමිණියේ. ඉතින් ගොඩක් දුර බැහැර ඉඳලා ඇය පැමිණියා. බදාදා දවසේ 2ට නොම්බර දෙන්නේ. නමුත් ඇය උදේ 9 සිට ඇවිල්ලා හිටියා. මම ඒත් ඇහුවා ඔච්චර දුර ඉඳලා මම ඒ වගේ අයට දුර ඉඳලා එන අයට පොඩි සහනයක් දෙනවා. ඊට පස්සේ මම දුන්න උත්තරේ මාව පුදුම කළා. ඇය කිව්වා නෑ ෆාදර්, අපි ලේසි ක්‍රම හොයාගෙන ගියොතින් අපිට ඒ සුවය ලබා ගන්නට බෑ. අපි දුක් විඳලා මහන්සියෙන් අමාරුවෙන් එන්නට ඕනේ. එතකොට තමයි ඒ ස්වාමීන් වහන්සේගේ සුවය ලැබෙන්නේ කියලා. අර ජේසුස් වහන්සේ කියපු වචනයම මම ඇයට එදා කිව්වා. ඒ වචනේ තමයි ඔබේ ඇදහිල්ල ඔබව සුවපත් කළා. මේ මගේ වචන නෙමෙයි, ජේසුගේ වචන. ඒ නිසා ඒ වචනය අරගෙන යන්නයි කියලා මම ඇයට කිව්වා. හැබැයි මම කුරුසේ තියලා යාඥා කරද්දී මට තේරුණා ඇයගේ තියෙන්නේ අය සිංහල වෙදකම් කරලා තිබුණා මේ කොන්දේ අසනීප තත්වයට. ඉතින් තෙල් බේත් බැඳලා තිබුණා. මං කිව්වා ඔතන කොන්දේ නෙමෙයි ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. කුරුසේ තියලා යාඥා කරද්දී මට ඒක ස්වාමින් වහන්සේ දැනෙන්නට සැලැස්සුවා. බෙල්ලේ තදබල ස්නායු බල තෙරපීමක්. ඒත් එක්ක ඇවිල්ලා හිටියා ඇගේ ස්වාමි පුරුෂයා. මං කිව්වා මේ පොඩ්ඩක් මේ ඔබ මේ බෙල්ල අල්ලලා බලන්න. එතකොට ඒ බෙල්ලේ ඒ වෙලාවෙම තිබුණා කුද්දැටියක් වගේ ටිකක් ඝනකමට. මං කිව්වා මෙන්න මෙතනයි තියෙන ප්‍රශ්නේ. පුළුවන් නම් මෙතනට ප්‍රතිකාර කරන්න පටන් ගන්න කියලා. ඉතින් පස්සේ වෛද්‍යවරු පවා අහලා තිබුණා. ඉතින් ඕක අපිට කලින් කිව්වනම් මේ අපි එතනට ප්‍රතිකාර කරනවා මේ කොන්දට පත්තු බැඳ අපි. ඊට පස්සේ ඉතින් කියලා තිබුණා මෙහෙම පියතුමෙක් යාඥා කරන පියතුමෙක් මෙනිදී අනාවරණය කළ ජේසු ඒ පියතුමාට අනාවරණය කරලා දුන්නේ එතනට ප්‍රතිකාර කරන්නට කියලා. ඉතින් මේ ප්‍රතිකාර අය කියනවා මට මේ ප්‍රතිකාර වලින් නෙමෙයි ස්වාමීන් වහන්සේගේ කුරුසේ තියලා ෆාදර් ඒ ස්ථානයට හරියටම මට යාඥා කරද්දී නිකන් කරන්ට් එකක් වැදුනා වගේ මට දැනුණා. ඒක කෙලින්ම කොන්දේ මගේ වේදනාකාර ස්ථානය වෙතට ගමන් කළා. මට හිතා ගන්නත් බෑ. මට සාමාන්‍යයෙන් උදේ නැගිට්ටම ඇඳෙන් බැහැලා ඇවිද ගන්න පළවෙනි අඩි 2-3 යන්නේ මම බොහොම අමාරුවෙන්. නමුත් එදා ප්‍රීතමාව හමු වෙලා ආශිර්වාද කරගෙන ගියා. මට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. ඒත් මහත්ය පුදුම වුණා. මම කොහොමද මේ උදේ නැගිටලා වැඩ ටික කරන්න කියලා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි. ඒ උන්වහන්සේ ඒ ප්‍රාතිහාර්ය කළේ. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Praise the Lord. Praise the Lord. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු. දේවාති දෙවිඳුට, රජාති රජෙඳුට, අපි ශුද්ධාත්මයන් වහන්සේට මෙසේ ස්තුති කියමු. ප්‍රශංසා කරමු. දේවාති දෙවිඳුට මාමුවෙන් ගයේ ප්‍රශංසා දේවාති දෙවිඳුට මාමුවෙන් ගයේ ප්‍රශංසා 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 ප්‍රශංසා
प्रशंसा 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 රජාති රජින්දුට මාමුවින් ගයේ ප්‍රශංසා රජාති රජිනුට මාමුවින් යේ ප්‍රශංසා प्रशंसा 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 සුදත් සුරින්දු හට මාමුවින් ගයේ ප්‍රශංසා प्रशंसा 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 ගීතාවලියේ 139 හතේ අපිට ප්‍රකාශ කරනවා මව් කුසේ මා පිළිසිඳ ගන්නටත් පෙර උන්වහන්සේ මාව දැන සිටියා. මගේ උපතට පෙර උන්වහන්සේ මාව හඳුනාගත්තා. මගේ ඇටකටු සෑදෙන විට රහසිගතව මා තැනෙන විට උන්වහන්සේ දැන සිටියා. ඒ ස්වාමීන් වහන්සේට අපි ස්තුති කියමු, ප්‍රශංසා කරමු. මව් කුස මා පිළිසිඳ මොහොතේ ඔබ මා දැන සිටියේ. රහසිගතව මා දැනෙන විටදී ඔබ මා ළඟ සිටියේ. මටත් වඩා ඔබ සියුම් ලෙසින් හොඳ ඇති මා අඳුනන්නේ. ඔබේ අනුදැනුමෙන් තොරව කිසි දෙයක් නැත මා තුල වන්නේ. ගීතාවලියේ 139 අපිට කියනවා සතර දිසාවෙන්ම උන්වහන්සේ මට රැකවරණය දීලා තියෙනවා. උන්වහන්සේගෙන් සැඟවිලා මං කොහෙ යන්නද? ඉහළ අහසට ගියත් පහළට ගියත් සාගරයට ගියත් උන්වහන්සේ එතන ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේට අපි ස්තුති කියමු, ප්‍රශංසා කරමු. සතර දිසාවෙන් ඔබේ රැකවරණය මා වට කොට ඇත්තේ. ඔබගෙන් සැඟවී කොයිද ඔබ යන්නද? සැමතැන ඔබ ඉන්නේ. ඉහළ අහසේ වුව පහළ පොළොවේ වුව මහා සාගර පතුලේ සදා සෙනෙහසින් මා ගලවන්නට නොනිදා වැඩ ඉන්නේ. දේවාති දෙවිඳුට මාමුවින් ගයේ ප්‍රශංසා. රජාති රජින්දුට මාමුවින්
ගයේ ප්‍රශංසා රජනි රජිනුට මාමුවින් ගෙයි ප්‍රශංසා 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 සුදත් සුරින්දු හට මාමුවින් ගයේ ප්‍රශංසා प्रशंसा 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 Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. වේවා. මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතෙව්ස්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ඔවුහු ජොහන්ටවත් මනුෂ්‍ය පුත්‍රයාණන්ටවත් සවන් නොදුන්නෝය. ජේසුස් වහන්සේ මෙසේ වදාළසේක. මේ පරම්පරාවට කුමක් සමාන කරම්ද? වෙළඳ පොලේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා අපි ඔබට නලා පිම්බෙමු. ඔබ නැටුවේ නැත. අපි ඔබට විලාප කීවෙමු. ඔබ හැඬුවේ නැතයි කියන දරුවන්ට එය සමානයි. ජොහන් කඹෙන් බොමින් ආවේ නැත. එබැවින් ඔහු දුෂ්ටාත්ම ආවේශ වූ එකයි ඔහු කියති. මනුෂ්‍ය පුත්‍රයාණෝ කමින් බොමින් ආසේක. එබැවින් බලන්න මොහු කෑදර මනුස්සයෙකි, මුද්‍රික පානය බොන්නෙකි. අයකමියන්ගේද පෞකාරයන්ගේද යහළුවෙකයි ඔහු කියති. එහෙත් දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ස්පර්ශ කළ මෙම මුවට නැගේනා සෑම වදනම් සිතට නැගේනා සෑම සිතුවිලි සුදක් බලයෙන් පිළිතිරේවා. සුදක් සත්වර ඔබ කිරේවා. ඔබට ආස්ති ලැබේවා. වාඩිවන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි. එක දවසක් මම තරුණ තරුණියන්ට එක දේවස්ථානයක තරුණ තරුණියන්ට ඥානකාන්තියක් කළා. ඉතින් මේ ඥානකාන්තියේ විශේෂයෙන්ම මම උත්සාහ කළා ඔවුන්ට පෙන්වලා දෙන්න හැම දෙයක්ම යහපත් ලෙස කරන්න, යහපත් ලෙස දකින්න,
යහපත් ලෙස ක්‍රියා කරන්න. ඕක තමයි මම තේමාව කරගත්තේ. ඉතින් ඉස්සරහම පේලියේ හිටියේ ගැහණු දරුවෝ ටිකක් හිටියේ. ඉතින් ගැහණු දරුවෙක් එතන හිටියා. මම ඒ ගැහණු දරුවාට කිව්වා සුදු කොලයක් දෙන්න කියලා. සුදු කියපු ගමන් ළමයා ඇඹරිලා හිටියා. මං කිව්වා මේ සුදු කිව්වේ ඔයාට නෙමෙයි. මං කිව්වා සුදු කොලයක් දෙන්න. එතන තිබුණා එයා ළඟ තිබුණා half six වගේක් තිබුණා. ඉතින් මං කිව්වා සුදු කොලයක් දෙන්න. ඊට පස්සේ ඒ කොලේ මං අරගෙන අංක මට පොඩ්ඩක් තප්පර ගාණක් දෙන්නකෝ කියලා මම ටේබල් එකට ගිහිල්ලා කොලේ පොඩ්ඩක් නමලා පොඩ්ඩක් ඊට පස්සේ මේ හිටපු ඔක්කොටම මම අහපව් මේ කොලේ දුන්නා. ඔගොල්ලෝ මේ කොලේ හොඳට බලන්න. හොඳට බලන්න. හොඳට බලලා ඉස්සරලා හොඳට බලන්න මේක දිහා. මේ කොලේ මොනවද තියෙන්නේ කියලා හොඳට බලන්න. ඊට පස්සේ මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්න වගේක් අහනවා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. ඉතින් ඔක්කොම එක එක්කෙනා කොලේ අරගෙන එහාට පෙරල මෙහාට පෙරල උඩ උස්සලා බලනවා පාත් කරලා බලනවා ඔක්කොම බැලුවා ඔක්කොම. පස්සේ මම ඇහුවා හරි. දැන් ඔක්කොම බැලුවානේ. දැන් මේ කොලේ ඔයගොල්ලෝ දැක්කේ මොනවද කියලා එක එක්කෙනා කියන්නේ. මම ඉතින් එක එක්කෙනාගෙන් අහගෙන ගියා. එතකොට ඒ ඉස්සරහාම හිටපු පේලියේ හිටියා ගෑනු දරුවෝ ටිකක්. ඒගොල්ලන් එහෙම මොනවද ඔයගොල්ලෝ දැක්කේ? ඒගොල්ලෝ කිව්වා මේකේ ලප වගේක් තිබුණා. මේකේ නමපු පාරවල් තිබුණා. සමහර අය කිව්වා මේකේ තිත් වගේක් තිබුණා. තවත් අය කිව්වා මේකේ පැල්ලම් වගේක් තිබුණා. ඔක්කොම හැම කෙනාම මොනවා හරි දෙයක් කිව්වා. එතන හිටිය ළමයි 30ක් විතර වගේ හිටියා. හැබැයි එක්කෙනෙක්වත් කිව්වේ නෑ මේක සුදු කොලයක් කියලා. මේක සුදු කොලයක් කියලා. මම ඒ දේ ඔබට කිව්වේ අද මේ පරිසවරුයි සද්දසවරුයි ඔන්න ඔය જાති අය තමයි. දැන් ජේසුස් වහන්සේගේ ජීවිතේ මොනතරම් යහපත් දේවල් තිබුණද? මොනතරම් අගය කළ යුතු දේවල් තිබුණද? ප්‍රශංසා කළ යුතු දේවල් තිබුණද? ඒ තෝන් දැක්කේ මොනවද? කොහෙන් හරි හැම විටම අඩුපාඩුවක් අල්ලන්න තමයි බලාගෙන හිටියේ. අපේ සමාජය තුළ ඉන්න එහෙම අය. අපේ පවුල් තුළ ඉන්න එහෙම අය. අපේ අසල්වැසියන් අතර ඉන්න එහෙම අය. තමුන්ගේම හොඳම යාළුවන් අතර ඉන්න ඒ වගේ අය. ඒ නිසා තමයි දැන් අද සුභාරංචිය බලන්න ඔහු ජොහන්ටවත් මනුෂ්‍ය පුත්‍රයන්න්ටවත් සවන් නොදුන්නෝය. දැන් ජොහන් ඔටුලොම් වස්ත්‍රයක් ඇඳගෙන පාලු කරේ ඉඳලා ඇවිල්ලා ඔහු උපවාසයෙන් ගත කළේ. පශ්චාත්තාපයෙන් ගත කළේ. එතකොට ඒකට ඒ අය මොකද්ද කිව්වේ? ඒකට ඒ අය කිව්වේ මොහු දුෂ්ටාත්මයක් ආවේශ වෙච්ච කෙනෙක් කියලා කිව්වේ. හැබැයි ජේසුස් වහන්සේ අය කැමියන්ද පෞකාරයන්ද සමාජය විසින් කොන් කරපු අය මේ අයත් එක්ක කෑවා බිව්වා මේ අයත් එක්ක එකතු වුණා. උන්වහන්සේ අයත් එක්ක ජීවත් වුණා. ඔවුන්ගේ ජීවිත ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා. සුව කළා. කොන් කරපු අයව නැවත සමාජයට ගත්තා. එතකොට මේ අය මොකද්ද කිව්වේ? මොහු මුද්‍රික පානය බොන්න එක කෑදර මිනිස්සෙකු කියලා. ඔය වගේ තමයි අපිටත් එහෙමයි. එදා ජේසුට කියපු දෙයම තමයි අද අපිටත් කියන්නේ. මීසමකට පියතුමේ කාපුවාම හිතන්න මීසමේ පියතුමා හරිම කෙට්ටුයි කෙසඟයි. එතකොට මිනිස්සු කියයි
අම්මෝ මේ මනුස්සයාගේ තියෙන කුම්මැහිකම කන්නේත් නැහැ. හැබැයි පල්ලියට ඇවිල්ලා බඩ දාලා ඇඟ දාලා එහෙම આવොත් මොකද කියන්නේ? බලන්න මෙයා කාලා බීලා හොඳට පුෂ්ටිමත් වෙලා කාණික්ක තමයි කාලා තියන්නේ කියලා කියයි. පයින් ගියොත් කියයි මේ බලන්න මහා ලෝභයක් මහා. වාහනයක ගියොත් කියයි බලන්නකෝ කොහොමද මෙයාගේ ගමන. වැඩිපුර ගෑනු ළමයි එක්ක එහෙම සතුටු සාමිචේ යෙදුනොත් කතා බහ කරුවොත් කියයි මොකද්ද කියන්නේ? පොඩි ස්වාමී වැඩ වරද්ද ගන්නවා වගේ තමයි යන්නේ කියයි. හැබැයි කායෙක්වත් කතා කරන්නේ නැතුව ආඩම්බර ලීලාවෙන් හිටියොත් කියයි අම්මෝ මේ ඇවිල්ලා තියෙන මහා ආඩම්බරකාරයෙක්. තියෙන ආඩම්බරකම hina වෙන්නවත් නැහැ. අපි hina වුණත් hina වෙන්නේ නැහැ කියලා. වයසක සෙට් එක කියයි මරිය හමුදාවේ ඉන්න ඔය හමුදාවල් තියෙනවනේ ගොඩක් නේද? දීව හෘදේ සමිතියේ ඒ වගේ ඒ අය කියයි ගෑනු ළමයි එක්කමයි මෙයාගේ අපි දිහා බලන්නවත් නැහැ කතා කරන්නවත් නැහැ. ඔය වගේ තමයි. මොනවා කළත් කොයි දේ කළත් කිව්වත් ඕකේ ඇදයක් අල්ලන්න ඕනේ තරම් අය ඉන්නවා. හැබැයි ඒ ගැන අපි ඒක අපේ ප්‍රශ්නයක් කරගන්න හොඳ නැහැ. ජේසුස් වහන්සේ එය උන්වහන්සේගේ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ උන්වහන්සේ. මේ අය මෙහෙම කෙරුවයි කියලා ඒ අයට විරුද්ධව යම් කිසි දෙයක් කරන්නට උන්වහන්සේ ගියේ නැහැ. ඊටපම් මං උඹලාට හොඳ වැඩක් කරන්නම් කියලා කිව්වේ නැහැ. දැන් ඕක තමයි අපේ ආකල්පය. උන්වහන්සේට නැසුණා වගේ උන්වහන්සේගේ සේවය උන්වහන්සේ කරගෙන ගියා. හැබැයි උන්වහන්සේ සුභාරංචියෙන්ම උත්තරයක් දුන්නා උන්වහන්සේ. මේ પરම්පරාව කුමකට සමාන කරන්ද? වෙළඳ පොලේ හිට අපි උඹලාට නලාපෙම්බ උඹලා නැටුවේ නැහැ. විලාප කිව්වා හැඬුවේ නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ? එතනින් උන්වහන්සේ කිව්වේ ඒගොල්ලෝ සංවේදී වෙලා තිබුණේ කුණු හොයන්නටයි. සංවේදී වෙලා තිබුණේ වැරදි හොයන්නටයි. සංවේදී වෙලා තිබුණේ විවේචනය කරන්නටයි. කියපු දෙයට සංවේදී වුණේ නැහැ. ජේසුස් වහන්සේ කියපු දෙයට කරපු දෙයට සංවේදී වුණා නම් කිසිම කෙනෙක් ඒ විදිහට කතා කරන්නේ නැහැ. එහෙමනම් උන්වහන්සේ ඔබට මට අද අපිට කතා කරනවා මේ වචනය තුලින්. අද අපි සංවේදී වෙලා තියෙන්නේ සංවේදී විය යුතු දෙයටද නැත්නම් වෙනත් දේවල් වලටද? අපි ඉරුදින දිව්‍ය පූජාවට එනවා. දිව්‍ය පූජාවට ඇවිල්ලා ඒ දිව්‍ය පූජාවේ බලන්න දිව්‍ය පූජාවට ආපු වෙලා ඉඳලා අපි දෙවියොත් එක්ක තමයි කතා කරන්නේ සම්බන්ධ වෙන්නේ. පළවෙනි කියවීම කියනවා. පිළිතුරු ගීයත් දේව වචනය. දෙවෙනි කියවීමත් දේව වචනය. සාදුකාරයත් දේව වචනය. දේශනාවට සුවිශේෂය ගන්නෙත් දේව වචනය. පිටුමා දේශනා කරන්නෙත් දේව වචනය. හැබැයි අපි එළියට ගිහිල්ලා කතා කරන්නේ මොකක්ද එතකොට? ඒ ගත්තු දේව වචනේද අපි බෙදාගන්නේ. පල්ලියෙන් එළියට ගියාම මතකද ආරංචි නැද්ද ඔයගලන්ට? මොකද අයියනේ මේ ගමේ ඔක්කොම දන්න ඔයා විතරයි දන්නේ නැත්තේ. අර අහවලා ගෙදුවට දැන් ඉස්සර මම බ්‍රදර් සහෝදරතුමෙක් හැටියට සේවය කරන කාලේ අපේ අම්මා ඔය කිතුදන්න පුබුදේ හිටියා. ඉතින් යදුම් එකතුව කියලා ගෙදර තියෙනවා. මම දවසක් යුනිවර්සිටිත් ගිහිල්ලා මම ඇවිල්ලා ගෙදර
කාමරේ නිදිගෙන ඉද්දි මෙතන කට්ටිය දැන් දැක්ක එක්කෙනෙක් ඉන්නවා රොයිටර් කෙනෙක් හිටියා එතන. රොයිටර් මොකද කරන්නේ දැන් යදුම් එකතුව මේ එකිනෙකාට මැදිහත් වීමේ යාඥාව කියලා ලොකු ඕපදූපයක් ඇදවෑව එතන කෙනෙක්ගේ. ලොකු ඕපදූපයක් ඇදබාලා ඉවරලා ඊට පස්සේ කියනවා අපි දැන් ඒ අයගේ දුර්වලකමට එකතු වෙමු අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු කියලා මෙන්න යාඥා කරන්න පටන් ගත්තා. මට ඉන්න බෑ දැන් කාමරය ඇතුලේ. දැන් මේ පවුලක සිදුවෙච්ච පුංචි සිදුවීමක් ඒක දන්නේ එයා ඒ ආබද නිවසේ එයා ඉන්නේ. එයා විතරයි ඒක දන්නේ. දැන් මෙතන හිටියා 15ක් විතර හිටියා. මේ 15 දෙනාටම මේක බෙදලා දුන්න දැන් මේ උපදූපය. දීලා කියනවා ඒ අයගේ දුර්වලකමට අපි එකතු වෙමු. අපි යාඥා කරමු ඒ වෙනුවෙන් කියලා. මං ඉතින් බොහොම අමාරුවෙන් අහගෙන හිටියා. යාඥාව ඉවර වෙලා හරි ඉක්මනට යාඥාව ඉවර කළා. යාඥාව ඉවරලා ඊට පස්සේ මේගොල්ලෝ කතා වෙන්නේ මොකද්ද? ඒ සිද්ධිය ගැන අරයාගෙන් අහනවා තව විස්තරාත්මකව. මං එළියට ආව කාමරෙන් ඇවිල්ලා කිව්වා මේ ඔයගොල්ලෝ මොකද්ද ඔය කෙරුවේ? ඔයගොල්ලෝ මේ යදුම් හමුව යදුම් එකතුව කියලා මොකද්ද ඔය දේ කෙරුවේ ඔයගොල්ලෝ? ඒ පවුලම ඔයගොල්ලෝ අපහසුතාවයට ලක් කළා නේද? ඒකෙන් ඔයගොල්ලෝ බොහොම සියුම් සතුටක් වින්දනයක් ලැබුවා නේද? දුර්වලකමට එකතු වුණේ නැහැ. මං කිව්වා ආයේ මෙන් ඉදිරියට මේ ගෙදර ওই විදිහේ යදුම් එකතු නම් බෑ. මං අම්මටත් කිව්වා අම්මේ මේ ලෝකේ හතර වටේම තියෙන ඕපදූප ගෙනල්ලා බෙදා ගන්න තැනක් නෙමෙයි මේක කියලා. අම්මත් කිව්වා ඒක ඇත්ත තමයි පුතේ ඔයා ලොකු දෙයක් කළේ. මොකද ඔයා තමයි හැමදාම යදුම් එකතුවට ඇවිල්ලා කොහෙන් හරි බෝම්බයක් ගෙනල්ලා දානවා කියලා. අපිත් එයාට කිව්වා ඕක කරන්න එපයි කියලා. අන්නේ වගේ තමයි. අපේ පවුල් තුල ඉන්නවා. එකම පවුලේ ඉන්නවා ඒ වගේ අය. කොච්චර හොඳ කළත් ඒ හොඳ දකින්න නැති අය ඉන්නවා. හොඳ පේන්නේ නැති අය ඉන්නවා. මිනිසම් වල ඉන්නවා ඒ වගේ අය. කොච්චර හොඳ කළත් ඒක පේන්නේ නැහැ. කොහෙන් හරි දුර්වලකමක් අල්ල ගන්න අය ඉන්නවා. ආයතනයක් ගත්තොත් ඒ ආයතනය තුලත් ඉන්නවා ඒ වගේ අය. හැබැයි එහෙම හිටියයි කියලා අපි ගන්නට ඕනේ ජේසුස් වහන්සේ ගත්තු ක්‍රියාමාර්ගය. ඔකට ලස්සන ඉංග්‍රීසි කියමනක් තියෙනවා every clash there's a flash. හැම ගැටීමක් තුලම ආලෝකයක් එනවා. ඒක ඇවිල්ලා තියෙන්නේ කඩු හරබයකදී. කඩුවක් ගිහිල්ලා අනිත් කඩුවේ වදිනකොට ගැටීමක්. ඒකෙන් ගිනි පුපුරක් වගේ විස වෙනවා. ආලෝකයක් විස වෙනවා. හැබැයි ඊට පස්සේ කියනවා every clash there's a flash. You should not take the clash but take the flash. ඔබ ගන්න ගැටීම නෙමෙයි ඒකෙන් එන ආලෝකය ගන්න. ඒ ගැටීම අවශ්‍යයි. පවුලක් තුල අවශ්‍යයි ගැටීම, මිනිසමක් තුල අවශ්‍යයි ගැටීම, ආයතනයක් තුල අවශ්‍යයි ගැටීම, සමාජයක් තුල අවශ්‍යයි, රටක් තුල අවශ්‍යයි. හැබැයි අපි ගන්නට ඕනේ ගැටීම නෙමෙයි ඒ ගැටීමෙන් එන ආලෝකයයි. එතනින් ආපු ආලෝකය මොකද්ද? දැන් ජේසුස් වහන්සේ පරිසවරුයි සද්දසවරුයි ගැටුණා. ඔවුන් සංසන්දනය කරලා දෙන්නවම විවේචනය කළා. සංසන්දනයට ගත්තේ ස්නාවක ජෝම්ව. ඔහු පශ්චාත්තාපයෙන් හිටියේ, උපවාසයෙන් හිටියේ, ඔටුලොම් වස්ත්‍ර ඇඳගෙන හිටියේ. ඔහුට කිව්වේ මොකද්ද? එක්ක ඔහු අගය කරන්නට ඕනේ. ඔහුට කිව්වේ මොකද්ද? මේ මනුස්සයා දුෂ්ටාත්මයක් ආවේශ වෙච්ච කෙනෙක්. ජේසුස් වහන්සේ කමින් බොමින් හිටියා. අය කැමියන් පෞකාරයන් බදු අය කරන්නන් සමාජයෙන් කොංකරුපු ඇත් එක්ක හිටියා. ජේසුස් වහන්සේට නමක් ගැහැව්වා, හං අඩු ගැහැව්වා මේ මනුස්සයා බේබද්දෙක් කියලා. ඒතර අපිට පේනවා මේ අයගේ ඇස් අපි පාට කණ්ණාඩියක් දාගත්තොත් අපිට හැම කෙනෙක්වම පේනවා මේ පාටට. එතකොට දෝෂය තියෙන්නේ ඇවිල්ලා ඉන්න එක නෙමෙයි. දෝෂය තියෙන්නේ මම දාගෙන ඉන්න කණ්ණාඩිය නිසායි.
බුදුන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවේදී ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා මාර්ග 8ක් පෙන්වලා දුන්නා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම දීලා තියෙන මාර්ගය තමයි සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියලා කිව්වේ. ඒ කිව්වේ සම්මා දිට්ඨි කියන්නේ යහපත් දැක්ම. යහපත් දැක්ම කියලා කිව්වේ හරි දේ දකින්න. හරි දේ දකින්න. ජේසුස් වහන්සේ කියනවා ඔබේ සිරුර ඔබේ ඇස නිරෝගී නම් මුළු සිරුරම නිරෝගී. ඒ කියන්නේ මොකද්ද? ඒ කිව්වේ යහපත් ලෙස දකින්න. යහපත් ලෙස දකින කෙනාට හැම දෙයක්ම යහපතට පේනවා. එයාගේ සිතවිලි නිරෝගී, ආකල්ප නිරෝගී, ක්‍රියාමාර්ගය නිරෝගී. අද හුඟක් අපි ලෙඩ වෙලා තියෙන්නේ. අපි හැම විටම දකින්නේ වැරදි විදිහට. බිරිඳ ස්වාමි පුරුෂයාව හරියට දකින්නට බෑ. ස්වාමි පුරුෂයාට බිරිඳව හරියට දකින්නට බෑ. දරුවන්ට දෙමව්පියන්ව හරියට දකින්නට බෑ. දෙමව්පියන්ට දරුවන්ව හරියට දකින්නට බෑ. අර සුදු කොලේ ලප හෙව්වා වගේ තමයි. සුදු කොලේ ඉරි හෙව්වා වගේ තමයි. සුදු කොලේ පැල්ලම් හෙව්වා වගේ තමයි. වැඩිපුරම තිබුණේ සුදු, ඒ සුදු පාට පේනුනේ නැහැ. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ විශේෂ ආකාරයකින්. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ අප සමග වැඩ සිටින්නේ. අද ඔබ ගොඩාක් දුර බැහැර ගෙවාගෙන මේ ස්ථානයට ආවේ ඒ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගේ සුවය බලාපොරොත්තු වෙන නැගිට සිටින හැම කෙනෙක්. ජේසුට බාර කරන්න ඔබේ ඇස් දෙක, ඔබ දකින විදිහ, ඔබ දෙස දකින විදිහ. මනෝවිද්‍යාවේ කියනවා මේ අපි දකින දෙය අන්ත දෙකක් පෙන්නනවා. මනෝවිද්‍යාවේ. ඒකට කියනවා හීනමානය සහ අධිමානය. inferiority complex and superiority complex කියලා. හීනමානය තියෙන කෙනාට තමාවත් තමාට හරි හැටිය දකින්නට බෑ. තමා තුළ තියෙනවා වටිනාකම් තියෙනවා. ගොඩක් හොඳ දේවල් තියෙනවා. නමුත් ඒක තමාවම තමා හැල්ලුවට ලක් කරලා දකින්නේ. හැමතිස්සෙම හිතන්නේ එයා හිතන්නේ සංසන්දනය කරලා අයියෝ මට අරයා වගේ බෑනේ. මට අරයා වගේ ඉගෙන ගන්න බෑනේ. මං එයා වගේ ලස්සන නෑනේ. මං එයා වගේ උස නැහැනේ. මං එයා වගේ මහත නෑනේ. ඒගොල්ලන්ට වගේ ගයක් අපිට නෑනේ. ඒගොල්ලන්ට වගේ ටීවී එකක් අපේ ගෙදර නෑනේ. ඒගොල්ලෝ වගේ වාහනයක් අපිට නෑනේ. මේ කම්ප්ලෙක්ස් එක. වරද තියෙන්නේ මම දකින විදිහයි. ඒ දකින විදිහ මම හදාගත්තොතින් මට හැමදාම සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. දැන් ලබන සතිය අපි ආගමන සමයේ ප්‍රීතිය අපි සමරන්නේ. ඒතර ප්‍රීතියෙන් ජීවත් වෙන්නට නම් පිලිපි 4:4 කියන්නේ ඒකයි. ස්වාමීන් වහන්සේ තුල ප්‍රීතිවන්න හැම විටම ප්‍රීතිවන්න. What makes you happy is not what you have or what you get but how you look at it. ඔබේ සතුට කියන එක රැඳිලා තියෙන්නේ ඔබේ ජීවිතේ ඔබ ලබාගෙන තියෙන දේවල්වත් ඔබට ලැබිලා තියෙන දේවල්වත් නෙමෙයි. ඔබේ දේශ බලන ආකාරයයි. ඒකට තමයි නිවැරදි දැක්මක් අවශ්‍ය කරන්නේ. ඒකට තමයි සම්මා දිට්ඨිය අපිට අවශ්‍ය කරන්නේ. රෝගියෙක් වෙන්නට එපා, ලෙඩෙක් වෙන්නට එපා. අපේ තරුණයන්ගේ භාෂාවෙන් කියනවා නම් ඇණයක් වෙන්නට එපා. ඇණයක් වෙන්නට එපා කියන්නේ හැමතිස්සෙම ඇනෙනවා. රිදෙනවා.
ජේසුගේ ආකල්පය අරගන්න. ජේසුව විවේචනය කළා. ජේසුව ප්‍රතික්ෂේප කළා. හැබැයි උන්වහන්සේ සුභාරංචිය ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේගේ මෙහෙවර ප්‍රතික්ෂේප කළේ නැහැ. අපි ස්වාමීලා හැටියට අපිවත් විවේචනය කරන්නට පුළුවන්. ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්. එහෙම කියලා අපි කරන සේවය ප්‍රතික්ෂේප කළොත් එතන තමයි අපිට වර්ධින තැන. එහෙනම් අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. අපි උන්වහන්සේගේ දෑතට පවරා දෙමු මේ මොහොතේ. Surrender your life to Jesus. I surrender all my life unto you, Lord Jesus Christ. I surrender all my life unto you, Lord Jesus Christ. පවරා දෙන්නම් ඔබ දෑතට මගේ ජීවිතේ ජේසුනි. පවරා දෙන්නම් ඔබ දෑතට මගේ ජීවිතේ ජේසුනි. උන්වහන්සේගේ දෑතට පවරා දෙන්න ඔබ දකින විදිහ, ඔබේ දැක්ම, ඔබ හැම විටම අයහපත නම් දකින්නේ, වරද නම් දකින්නේ, හොඳක් දකින්නෙම නැත්නම් ඔබේ මුළු පැවැත්මම රෝගී වෙලා තියෙන ඔබ දකින විදිහ උන්වහන්සේට කියන්න. පවරා දෙන්නම් මගේ දැක්ම ඔබ දෑතට ජේසුනි. පවරා දෙන්නම් මගේ දැක්ම ඔබ දෑතට ජේසුනි. පවරා දෙන්නම් මගේ දැක්ම ඔබ දෑතට ජේසුනි. පවරා දෙන්නම් ඔබ දෑතට මගේ දෑතට ජේසුනි. අද ජේසුට කියනවා දිව්‍ය වෛද්‍යවරයාණනි මගේ පුතාගේ මද්‍රව්‍ය වලින් නිදහස් කර දෙන්න. ඒ දරුවව ඒ මද්‍රව්‍ය වලින් දිව්‍ය ගැලවුම් කරුවාණනි මගේ කුඩා බිලිඳා රෝහල් ගතව සිටිනවා. ඒ දරුවාට සුවය දෙන්න. ආදර ජේසුනි මගේ සොයුරිය වකුගඩු අසනීපයක් නිසා බොහොම වේදනාව විඳින ඔබ වහන්සේ සුවය දෙන්න. ආදර ජේසුනි මගේ දෙමාපියන් දෙදෙනාට සුවය දානය කරන්න. දිව්‍ය පියාණනි මගේ සොහොයුරියට නිරෝගී සුවය සම්පත දානය කරන්න. දිව්‍ය වෛද්‍යවරයාණනි මගේ ව්‍යාපාරය දියුණු කර දෙන්න. ඒ වගේම ඉතාලි රාජ්‍යයේ සිටින තැනැත්තියක් යාඥා පිහිටලා සිටිනවා. කොන්දේ ආබාධයකින් සිටින අයව සුව කරන්න ජේසුනි. ආදර ජේසුනි මගේ කකුලේ අසනීපය සුව කර දෙන්න. ඒ වගේම පාදයක ආබාධ තුල ඉන්න තාත්තා කෙනෙක් අපි යාඥා කරමු ශල්‍ය කර්මයක් කරලා බොහොම වේදනාකාරී අත්දැකීම තුල ඉන්න. ඒ කරන්නව ප්‍රතිකර්ම වඩා සාර්ථක වී සුවය දෙන්නට කියලා ඇසක ආබාධයෙන් සිටින තාත්තා කෙනෙක් වෙනුවෙන් අපි යාඥා කරමු. අපි කියමු ජේසුට ජේසුනි මම සුව කරන්න මම පවරා දෙන්නම් ඔබ වහන්සේගේ දෑතට. ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයෙන් මම සුව කරන්න. සුව කරන්න ජේසුනි ඔබ ශ්‍රීලයෙන් ජේසුනි කියන සුව කරන්න ජේසුනි ඔබ ශ්‍රීලයෙන් ජේසුනි. පවරා දෙන්නම් ඔබ දෑතට සුව කරන්නමා ජේසුනි. පවරා දෙන්නම් ඔබ දෑතට සුව කරන්නමා ජේසුනි. අපි මේ මොහොතේ බාර කරමු. අද හුඟා
දෙමව්පියෝ විශේෂයෙන් විදේශ රටවල ඉන්න දෙමව්පියෝ දවස ගානෙම අඬා කියනවා අනේ ෆාදර් මං කොච්චර හම්බ කළත් වැඩක් නෑ මහත්තයා බොනවා දරුවෝ මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා තමුන්ගේ වයසට නොගැලපෙන සම්බන්ධතාවලට පැටලිලා අධ්‍යාපනය කඩා කප්පල් කරගෙන ජේසුස් ඔබ වහන්සේගේම ඒ අමිල ශ්‍රී රුධිරයෙන් ඒ හැම වහල්කමකින්ම සිටින කෙනෙක්වම ඔබ වහන්සේ නිදහස් කරන්න ස්වාමිනී. සෙත් FM ගුවන්විදුලි ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන හැම කෙනෙක්වම බාර කරනවා. අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක විශාල පිරිසක් ද YouTube තාක්ෂණය ඔස්සේ 18,000කට වැඩි පිරිසක් මේ පසුගිය මාස 8ක කාල පරිච්ඡේදය තුල subscribe කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම බලාගෙන ඉන්නවා මේ කුරුස දහන දිව්‍ය පූජාව එනකම් බලාගෙන ඉන්නවා. ඒ හැම කෙනෙක්වම නිදහස් කරන්නට කියලා විශේෂයෙන් විශාල ණයබර තුල සිටින අය ව්‍යාපාර බංකොලොත් වෙලා අඩපණ වෙලා වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි ලෙඩ රෝග තුල අසරණ වෙලා සිටින ඒ අයගේ ශාරීරික මෙන්ව මානසික චිත්ත පීඩාවල සිටින ඒ හැම කෙනෙක්වම නිදහස් කරන්න ජේසුස්නි. පවරා දෙන්නම් ඔබ දෑතට නිදහස් කරන්න ජේසුනි. පවරා දෙන්නම් ඔබ දෑතට නිදහස් කරන්න ජේසුනි. නිදහස් කරන්න වහල්කම් වලින් අප සෑම දෙන ජේසුනි. නිදහස් කරන්න සෑම වහල්කමින් අප සෑම දෙන ජේසුනි. අද හුඟක් අය ඉන්නවා හැඬු කඳුලෙන් ඉන්නවා ජේසුනි. විවාහ ජීවිතයට පත් වෙලා තවමත් දරුවන් නොමැතිව විවිධාකාර ප්‍රතිකර්ම කරනවා. බදාදා දිනේ සිකුරාදා දිනේ විශාල පිරිසක් පැමිණෙනවා. විවාහ ජීවිතයට පත් වෙලා දරුවෙක් නැහැ. අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලමු උන්වහන්සේගෙන් ජේසුනි ඔබ වහන්සේට පවරා දෙන්න. ප්‍රාතිහාර්යයක් පතනිමිමා ඔබගෙන් දැන් ජේසුනි. සිළුනම ප්‍රාතිහාර්යයක් පතනිමිමා ඔබගෙන් දැන් ජේසුනි. සුව කරන්නමා ඔබ ශ්‍රීලයින් දුබාලමා ජේසුනි. සුව කරන්නමා ඔබ ශ්‍රීලයින් දුබාලමා ජේසුනි. The healing blood of Jesus, the precious blood of Jesus right now coming down from his body. It's in coming search of you to heal you, to free you. ඒ ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය දැන් මේ මොහොතේ ඔබගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් ඔබව සුවපත් කරනවා මේ මොහොතේ. ඉසේ ආබාධ තුල ඉන්න අය, ඇස්වල ආබාධ තුල ඉන්න අය, පපුවේ මහාංශ තත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩියා රෝගෙන් ආන්තරයිටිස්, වෙරිකෝස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝග වලින් පීඩා විඳින අය, ශාරීරිකව මෙන්ම මානසික ආතතියෙන් තුල ඉන්න අය, තමුන්ගේ කලවයස හරි ගිහිල්ලා තවමත් විවාහ ජීවිතයට පත්වීමට නොහැකිව අසරණව සිටින අය, දූ දරුවන්, ඒ සමගම තමුන්ට සුදුසුකම් තිබුණත් කොයිතරම් රැකියාවල් වලට ඉල්ලුම් කරත් රැකියාවක් නොමැතිව අසරණව සිටින විවාහ ජීවිත කඩාකප්පල් වෙලා දහසක් බලාපොරොත්තු රඳවාගෙන ආරම්භ කරපු විවාහ ජීවිතය දෙකඩ වෙලා ගිහිල්ලා අපි ජේසුට කියමු මේ මොහොතේ
ඒ උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරෙන් ඒ කැඩී බිඳිලා ගිහිල්ලා තියෙන හැම පවුලක්ම එකතු කර දෙන්නට කියලා. අපි උන්වහන්සේට කියමු මේ මොහොතේ ඒ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරන්න. අද දවසේදී ඔබ ඒ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට වෙතට ගෙන ඒ අයදීම උන්වහන්සේට බාර කරන්න. ඒ බලවන්ත වූ ජේසුස් යන නාමයේ ඉදිරියේ හැම දිවක්ම නැමෙනවා. හැම දනක්ම නැමෙනවා. සෑම දිවක්ම ප්‍රකාශ කරන උන්වහන්සේ ස්වාමීන් වහන්සේ බව. අපි හැම කෙනෙක්ම දනගසමු. සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ ජේසුස් යන බලගත් නාමයෙන් යාඥා කරන්න. ජේසුස්! ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අනාවරණය කරනවා. අද මෙතන ඉන්නවා ගර්භවාසයේ ෆයිබ්‍රොයිඩ් එකක් ගෙඩියක් තියෙන අම්මා කෙනෙක් ඇවිල්ලා. වෛද්‍යවරු කියනවා ශල්‍ය කර්මයකින් ඒ ගර්භාෂය ඉවත් කරන්නට සිදු වෙනවායි කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අනාවරණය කරනවා ඔබේ ගර්භාෂය අයින් කරන්නට සිදු වෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබේ ජීවිතය තුළ ප්‍රාතිහාර්යයක් දකින්නට සලස්වනවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඒ වගේම අද දවසේදී මෙතනට බලෙන් කැඳවාගෙන ආපු තරුණ පුතෙක් ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට බැහැ වෙලා ඒන් ගොඩ එන්නට බැරිව ස්වාමීන් වහන්සේ අනාවරණය කරනවා පුතේ ඔබව උන්වහන්සේ නිදහස් කරලා ඉවරයි. අර යාඥාව තුළ ජේසුනි ඔබ ශ්‍රීලයෙන් මාව නිදහස් කරන්න කියද්දී ඔබව නිදහස් කළා. බය වෙන්නට එපා. අද ඉඳලා ඔබ එයට බැහැවීම සම්පූර්ණයෙන්ම ඒ ජය ගන්නට ස්වාමීන් වහන්සේ ඔබට ශක්තිය දෙනවා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. අපි ප්‍රාතිහාර්යයක් ඉල්ල ස්වාමීන් වහන්සේට මොරගසමු මේ මොහොතේ. ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගෙන් ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගෙන් ගත සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරලා වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගෙන් ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් සමීදුනි ඔබගෙන් උන්වහන්සේ ස්වර්ගයෙන් පූපය ඔබට දෙවවදාලසේක සෑම ප්‍රබෝධයක් මේ උඩඟු වී ඇත්තේ යාඥා කරම්හ.
යේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දිව්‍ය ගැලවුම් කරුවාණනි දිව්‍ය වෛද්‍යවරයාණනි ඔබ වහන්සේගේ සුවය පතා ඔබ වහන්සේ ඉදිරියේ දනින් වැටී සිටින මේ ඔබගේ ජනතාව වෙත ඔබ වහන්සේගේ කරුණා බැල්ම හෙළුව මැනව ඔබගේ සියලු දුක් කරදර සමිඳුන් පාමුල තබන්න එතුමා නොසැදැහැවතුන්ගේ වැටීමට කිසිදා ඉඩ නොදෙනසේකයි වදාළා වූ ඔබ වහන්සේගේ විශ්වාසය ඔබ වහන්සේගේ වචනය විශ්වාස කරන මේ ජනතාව හිස් අතින් හැරිය මැනව නිවැරදිව දකින්නටත් අන් අයගේ යහපත දකින්නටත් අපට නිවැරදි දැක්මක් අපට දුන මැනව ජීවිතේ කරදර ප්‍රශ්න ලෙඩ දුක් මේ සියල්ල හමුවේ ඔබ වහන්සේගේ අතඟලි මත රැඳෙමින් අපගේ දුබලකම තුල ඔබ වහන්සේගේ ප්‍රබලකමක් දකින්නට අප හේතුවන්තයන් කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක රජකම් කරනසේක අපි මේ මොහොතේ බාර කරමු ස්වාමීන් වහන්සේගේ දෑතට සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබන මොහොතේ ශරීරයේ විවිධ ස්ථානවල පිළිකාවන් හටගෙන තිබෙන අය පිළිකාව නැතයි වෛද්‍යවරු සැක පහලකට තිබෙන අය ඇට මිදුළු වල පිළිකාවකින් පෙළෙන කෙනෙක් වෙනුවෙන් උකුල් ඇටේ ආබාධයකින් පෙළෙන දරුවෙක් ඒ වගේම අපි මේ මොහොතේ යාඥා කරමු තවමත් මේ කොරෝනා වෛරසයට ගොදුරු වී සිටින අය මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කර දෙන්න අපේ රට ආරක්ෂා කර දෙන්නට කියලා මේ ආර්ථික උද්දමනය නිසා අසරණ වෙලා ඉන්න ජනතාව ඒ අයට පිළිසරණයක් වෙන්නට කියලා අද දවසේදී ඔබ අන්තර්ජාලය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන අයත් ගුවන් විදුලිය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන මේ හැම කෙනෙක්ම මේ සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේගේ බලගතු ආශිර්වාදයට ඔබ බාර කරන්න. ඔබේ නිවෙස්වල ඉඳගෙන ඔබේ ඡායාරූප ඒ ඔබේ සෑම දෙයක්ම ඔබේ නිවෙස්ුන් වහන්සේට කියන්න ආශිර්වාද කරන්නට කියලා. සියලු නපුරේ බලවේග වලින් සියලු යක්ෂ බන්ධන, പ്രേත බන්ධන, ඌණියම් බලිතොයිල්, අසහ කටවහ දෝෂ ආදී මේ සෑම නපුරේ බලවේගයන්ගෙන් ඔබ මුදා ආරක්ෂා කර දෙන්නට කියලා උන්වහන්සේට බාර කරන්න. කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන්නේ කල්වාරි කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ
ඒ අමිල ශ්‍රී රුධීරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපෝ බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධීරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ ඒලෙයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ කුරුසියෙන් ගැලූ රුධීරයයි නිරන්තරයෙන්